ගඳ සුවඳ විඳිනවා. අපි රස බලනවා. සියලු දෙනාම දෙනෙත් පියාගෙන කර්මස්ථාන භාවනාව සඳහා තමන්ගේ හිතත් ගතත් සැහැල්ලු වෙන්න කියලා පෙනහල් පිරෙන්න ගැඹුරින් හුස්මක් ගන්න. පුළුවන් තරම් සෙමින් ඒ හුස්ම වාතලයට මුදා හරින්න. නැවතත් පෙනහළු පිරෙන්න ගැඹුරින් හුස්මක් ගන්න. සිතත් ගතත් සැහැල්ලු වෙන්න කියලා හිතලා පුළුවන් තරම් සෙමින් ඒ හුස්ම වාතලයට මුදා හරින්න. නැවතත් පෙනහළු පිරෙන්න ගැඹුරින් හුස්මක් ගන්න. සිතත් ගතත් සැහැල්ලු වෙන්න කියලා හිතලා පුළුවන් තරම් සෙමින් ඒ හුස්ම වාතලයට මුදා හරින්න. දැන් ඔබගේ සිතත් සැහැල්ලුයි, ගතත් සැහැල්ලුයි. ඒ සැහැල්ලු භාවයෙන් යුක්තව මද වේලාවක් හුස්ම ඉහළ පහළ ගනිමින් මද වේලාවක් ඔබ රැඳී සිටින්න. කර්මස්ථානයක අදහසක් විදිහට අප හොඳින්ම අහලා තියෙන කර්මස්ථානයක් තමයි බුද්ධ සූර්ය ආලෝකයෙන් ආලෝකයි, ධම්ම සූර්ය ආලෝකයෙන් ආලෝකයි, සංඝ සූර්ය ආලෝකයෙන් ආලෝකයි, සප්ත සූර්ය ආලෝකයෙන් ආලෝකයි. මේ කර්මස්ථානයේ තාමත් වැදගත් ස්ථානයක් තමයි, මඟ පෙන්වීමක් තමයි මේ ආලෝකයි කියන එක. මට මතක් වෙනවා මේ ආලෝකයි කියන වචනය
බුදුරජාණන් වහන්සේගේ ගාම්භීර වූ පළවෙනි දේශනාව නම් වූ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී සියලුම සත්‍ය හතරට පුබ්බේ අනුසුතේසු ධම්මේසු චක්කු මුදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විච්ඡා උදපාදි ආලෝකෝ උදපාදි විදියට මේ ආලෝකෝ උදපාදී වෙන ආකාරය උන්වහන්සේ මංගල ධර්ම දේශනාවේදී දේශනා කරන ලැබුවා. එනම් ආලෝකෝ උදපාදී කියන්නේ කෙනෙක්ට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමෙන් සත්‍ය ඥානය, කෘත්‍ය ඥානය සහ කෘතඥානය වශයෙන් මේ ලෝක වැඩපිළිවෙලින් අලෝක වීම දක්වාම කෘතඥානය මුදුන් පමුණවා ගැනීම දක්වාම ඒ අයට කටයුතු කරන්නට පුළුවන් හින්දා මේ ආලෝකෝ උදපාදී කියන වචනය එතනට අන්තර්ගත වුණා කියන එක තමයි මගේ අදහස. එහෙනම් කෙනෙක් ආලෝක වෙනවා කියන්නේ යම් කෙනෙක් ලෝක වැඩපිළිවෙලින් අලෝක වෙනවාද? ලෝක වැඩපිළිවෙලින් ඉවත් වෙනවාද? එහෙමත් නැත්නම් ලෝකයේ කෙරෙහි තියෙන චන්දරාගය දුරු කර ගන්නවාද කියන කාරණය ආලෝක උදපාදී විදියට ආලෝකයි කියන කාරණේ මතුවෙනවා. මොනවද එහෙනම් මේ ලෝකය කියලා කියන්නේ? කාම ලෝකය, රූප ලෝකය, අරූප ලෝකය කියන මේ සියලු ලෝකයන්ට තමයි සමස්ත ලෝකයේමත් නැත්නම් 31 තලය කියන්නේ. කාම ලෝකයේ කියලා සතර අපායෙන් මනුස්ස ලෝකයේ සහ සදෙව් ලෝක කියන දිව්‍ය ලෝක හයත් එකතු කරගෙන ඒ සියලු ලෝක කාම ලෝක විදිහටත් රූපාවචර ප්‍රථම ධානය තලය, ඒ වගේම ද්විතීක ධානය තලය, තෘතීක ධානය තලය, චතුර්ථ ධානය තලයේ සැරිසැරීම රූප ලෝකයේ විදිහටත් ආකාසඤ්ඤායතනෙ, විඥානංචායතනෙ, ආකින්ඤංචායතනෙ, නේව සංඥා නාසඤ්ඤායතනෙ කියන අරූප ධානය තලවල සැරිසැරීමෙන් අරූප ලෝකයක් මෙන්න මේ සියලු ලෝක ගණයට අන්තර්ගත වෙනවා. 31 තලයේ මෙහි අන්තර්ගතයි. එහෙනම් මේ සියලු ලෝකවල වලින් අලෝක වෙන්නට පුළුවන් ක්‍රමවේදය තමයි කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වලින් කියන සියලු තණ්හාවෙන් අක්කය කර ගැනීම. එහෙමත් නැත්නම් තණ්හාව ඇති නොකර ගැනීමට වග බලා ගැනීම. එහෙනම් ආලෝක වෙන්නට නම් ඒ කෙනෙක් ලෝකයේ නිර්මාණය වෙන හැටි දැනගන්නට ඕනමයි. එහෙනම් ලෝකයේ නිර්මාණය වෙන හැටි දැනගන්නට නම් ලෝකය කියන්නේ මොකක්ද? ලෝක නිර්මාණයට හේතුව මොකක්ද? ලෝක නිර්මාණය නැති කරගන්නේ කොහොමද? ලෝක නිර්මාණය නැති කරගන්න මාර්ගය කොහොමද කියන මේ චතුරාර්ය සත්‍යයට අනුකූලව මේ ලෝක නිර්මාණය යොදලා බැලුවොත්, චතුරාර්ය සත්‍යයට බහා බැලුවොත් අපිට පුළුවන්කම ලැබෙනවා පින්විතනි ආලෝක වෙන ආකාරය තේරුම් ගන්නට. එහෙනම් ලෝකය කියන්නේ මොකක්ද කියන එක හරියට දුක්ඛ ආර්ය සත්‍ය විග්‍රහ කරගත්තා වගේ ලෝක සමුදය මොකක්ද කියලා විස්තර කර ගැනීම දුක්ඛ සමුදය ආර්ය සත්‍ය විග්‍රහ කරගත්තා වගේ ලෝකෙන් අලෝක වීම හේවත් දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය විග්‍රහ කරගත්තා වගේ ලෝක අලෝක වීම මාර්ගය කියන දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය විග්‍රහ කරගත්තා වගේ අන්න ඒ නිසයි කිව්වේ චතුරාර්ය සත්‍යයට මේ ලෝක වැඩපිළිවෙල බහා බලන සුතවත් ආර්ය ශ්‍රාවකයෙක්ට පුළුවන්කම ලැබෙනවා පින්නතුනි. ලෝකය කියන්නේ මොකක්ද? ලෝකයේ ගොඩනැගෙන්නට හේතුව මොකක්ද? ලෝකයේ අලෝක වෙන හැමත් නැත්නම් ලෝකේ නිරෝධ කරගන්න ක්‍රමය මොකද්ද? ලෝක නිරෝධ කරගන්න මාර්ගය මොකක්ද කියන කාරණේ. ඔබ හොඳින් තේරුම් ගත යුතු වෙනවා. ලෝක නිරෝධය කියන්නේ ලෝකේ නැති කිරීම නෙමෙයි. ඒ මම අමුතුවෙන් පැහැදිලි කරන්නට උත්සාහ කරන්නේ නැහැ. මම හිතනවා ඔබට ඒ වැටහෙනවා කියලා. එහෙනම් රෝධ කරගන්න නැතුව සිටීම කියන කාරණේ අතිශය ගැඹීර බුද්ධ දේශනාව. එහෙනම් කොහොමද ලෝකේ රෝධ කරගන්නේ? කොහොමද ලෝකේ නිරෝධ කරගන්නේ? ලෝකේ රෝධ කරගන්නට පුළුවන් පින්නතුනේ ලෝකයේ කියන සමස්ත සංකල්පයම ඒ වැඩපිළිවෙලම අනිච්චයි දුක්ඛයි අනාත්තයි මිසක් නිච්චයි සැපයි අත්තයි නෙමෙයි. අපේ තියෙන වැරදි අවිද්‍යා තීරණය තමයි පින්නතුනේ අවිද්‍යා දැක්ම තමයි මේ ලෝකේ අපි නිච්චයි සැපයි අත්තයි කියලා ගන්නවා සාරයි කියලා ගන්නවා. මෙන්න මේ අවිද්‍යා තීරණය තමයි පින්නතුනේ ලෝකයක් රෝධ කරන්නට හේතු උනේ. එහෙනම් මේ අවිද්‍යා තීරණය විද්‍යාවක් බවට පත් කර ගන්නට පුළුවන් සුතවත් ආර්ය ශ්‍රාවකයාට මේ ලෝකේ දකින්නට පුළුවන් වෙනවා අවිද්‍යාවෙන් තොරව විද්‍යාවෙන් යුක්තව විද්‍යාවේ තීරණයකින් කොහොමද මේ ලෝකයේ අනිච්චයි දුක්ඛයි අනාත්තයි.
හැබැයි ඔබ හොඳින් කල්පනා කරන්න ඕන මෙය විද්‍යාවේ තීරණයක් මිසක් ලෝකයේ තියෙන ප්‍රොපර්ටි එකක් නොවන බව. ලෝකයේ තියෙන ස්වභාවයක් නොවන බව. ගොඩක් අයට වැටහෙන්නේ මේක ලෝකයේ තියෙන ස්වභාවයක්. අනිච්ච කියන්නේ ලෝකයක හැටි කියලා. ඇත්තටම ලෝකයක හැටි කියලා විග්‍රහ කරන්නේ ඒ ලෝකයක් පිළිබඳ අපේ ගන්නා වූ වැරදි තීරණේ නිගමනය ගැනයි. එහෙනම් අපිට ලෝකය පිළිබඳ ගන්න පුළුවන් වැරදි නිගමනය මොකද්ද පින්නතුනේ? අවිද්‍යාව. එහෙනම් අපිට ලෝකය පිළිබඳ ගන්න පුළුවන් නිවැරදි නිගමනය මොකද්ද? විද්‍යාව. ඒ වෙන කවරක්වත් නෙමෙයි මේ ලෝකේ ආදීනවේ දැකීම හේවත් ලෝකයේ අනිච්ච බව, දුක්ඛ බව, අනාත්ම බව, අසුභ බව දැකීම. එහෙනම් මෙන්න මේ ආකාරයට ආලෝකයෙන් විස්තර කරගන්නා වූ සුතවත් ආර්ය ශ්‍රාවකයාට පුළුවන් වෙනවා පින්නතුනි බුද්ධ සූර්ය ආලෝකය කියන්නේ මොකක්ද කියලා. සූර්යයා කියලා අපි විග්‍රහ කරන්න පින්නතුනි ප්‍රඥාවට. පඤ්ඤාවන්තං සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. ප්‍රඥාවන්තයාට තමයි මේ න්‍යාය ධර්මයේ වැටහිලා දුක්ඛේ ප්‍රඥාවෙන් දැනගන්නට පුළුවන් වෙන්නේ. ප්‍රඥාවන්තං නායන් ධම්මෝ සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. එහෙනම් මේ දුක වේදනාවෙන් නෙමෙයි ප්‍රඥාවන්තයා දැනගන්නේ දුක ප්‍රඥාවෙන්. එහෙනම් ප්‍රඥාවෙන් දුක් දකින්න දුක වේදනා චෛසිකයට කවදාවත් නතු වෙන්නේ නැහැ පින්නතුනි. වේදනාවෙන් දකින්න දුක නෙමෙයි ප්‍රඥාවෙන් දකින්න දුක කියන කාරණේ අමුතෙන් ඔබට විග්‍රහ කළ යුතු වන්නේ නැහැ. එහෙනම් ඔබේ ප්‍රඥා චෛසිකය යොදාගෙන ඔබට පුළුවන්කම ලැබෙනවා පින්නතුනි. මෙන්න මේ සූර්ය ආලෝකයේ නම් වූ ප්‍රඥාවේ මහා ආලෝකයේ නම් වූ මෙන්න මේ අනිච්ච බව දුක්ඛ බව අනාත්ම බව වටහා ගන්නට. එහෙනම් සූර්යයා නම් වූ ප්‍රඥාව අපි පිළිබිඹු කරගෙන කුමන සූර්ය ආලෝකයෙන්ද අපි කතා කරන්නේ? බුද්ධ සූර්ය ආලෝකයෙන්. බුද්ධ කියලා කියන කාරණේ තවදුරටත් විස්තර කරගත්තොත් පින්නතුනි අපි අහලා තියෙන ඉස්සර ගැමි විවහාරයේ තියෙන සුද්ධ බුද්ධ කරලා දාන්න ඕන කියලා. මේ ගෙදර සුද්ධ බුද්ධ කරලා දාන්න ඕන. අපේ හිත සුද්ධ බුද්ධ කරලා දාන්න ඕන. කොහොමද සුද්ධ බුද්ධ කරන්නේ? සුද්ධ කරන්න ඕන බුද්ධ වෙනකම්. කෙසේද බුද්ධ වෙනකම් සුද්ධ කරන්නේ පින්නතුනි? සුද්ධ කළ යුතුයි අනුශේවත් ඉතිරි නොවෙන්නට. කොහොමද අනුශේවත් ඉතිරි නොවෙන්නට? බුද්ධ වෙන්නට ඕන පින්නතුනි. එහෙනම් සම්මා සම්බුද්ධ පච්චේක බුද්ධ වෙන්ම අරහත් බුද්ධත් බුද්ධ වීමක් පින්නතුනි. එහෙනම් යම් කිසි බුද්ධ වීමක් තියෙනවා නම් ඒ ආලෝකයේ බුද්ධ සූර්ය ආලෝකයයි පින්නතුනි. එහෙනම් බුද්ධ කියන්නේ තවදුරටත් කල්පනා කරලා බැලුවහම අපි දන්නවා භවයක් උද්ද කිරීම තමයි බුද්ධ කියන්නේ. උද්ද කියන්නේ උදුරලා දානවා. මුලක්වත් ඉතිරි නොවෙන්න උදුරලා දැමීමට තමයි උද්ද කිරීම කියන්නේ. සුද්ධ කරනවා වගේ නෙමෙයි උද්ද කරනවා. එහෙනම් කෙනෙක්ට භවයක් උද්ද කරන්නට නම් පින්නතුනි භවයක් හැදුනට පස්සේ උද්ද කරන්න බෑයි කියන එක මම ඔබට පැහැදිලි කරලා දෙන්නට ඕන. එහෙනම් උදුරා දානවා කියන්නේ හැදුනට පස්සේ උදුරනවා නෙමෙයි පින්නතුනි. එන්න නොෙන්නම වග බලා ගන්නවා. ඒකයි උදුරා දන්නවා. සුද්ධ කරනකොට නම් අපිට පැලයක් අල්ලලා ගලවන්නට පුළුවන්. හැබැයි උද්ද කරනවා නම් එන්නේ නැති වෙන්න වග බලා ගන්නට. ඒකයි උද්ද කරනවා කියන එකේ තියෙන පෙරහැරුම්කම. මෙන්න මේ භවය උද්ද කරන වැඩපිළිවෙල එහෙනම් භවය හැදෙන්නේ කොහොමද කියලා අපි දැනගන්න ඕන පින්නතුනි. භවය කියන්නේ මොකක්ද? භවය හැදෙන හේතුව මොකක්ද? භවය නිරෝධ කරන්නේ කොහොමද? භවය නිරෝධ කරන මාර්ගය කොහොමද? ඔන්න චතුරාර්ය සත්‍ය බහා බලනවා. ඔන්න අපේ ජීවිතය අනුව බහා බලනකොට අපිට භවයක් හැදෙන්නේ කොහොමද පින්නතුනි? අපිට පටිච්චසමුප්පන්නව තේරෙනවා. භව නිර්මාණය වෙන්නේ එක්ක කම්ම භව විදිහට එක්ක උප්පත්ති භව විදිහට. එහෙනම් භවය කියන එක නිර්මාණයෙන් උපාදාන ප්‍රත්‍යයෙන් තමයි භව නිර්මාණය වෙන්නේ. එහෙනම් යම් කෙනෙක්ට උපාදානයක් වුණොත් ඒ ප්‍රත්‍යයෙන් භව වෙනවා. එහෙනම් උපාදානය සිද්ධ වෙන්නේ කොහොමද? තණ්හා ප්‍රත්‍යයෙන් තමයි උපාදාන වෙන්නේ. එහෙනම් තණ්හාව සිද්ධ වෙන්නේ කොහොමද? වේදනා ප්‍රත්‍යයෙන් තමයි තණ්හා වෙන්නේ. එහෙනම් වේදනාව සිද්ධ වෙන්නේ කොහොමද? සලආයතන ප්‍රත්‍යයෙන් ස්පර්ශ ප්‍රත්‍යයෙන් තමයි වේදනාව සිද්ධ වෙන්නේ. ස්පර්ශය සිද්ධ වෙන්නේ කොහොමද? සලආයතන ප්‍රත්‍යයෙන් තමයි ස්පර්ශය වෙන්නේ. සලආයතන සිද්ධ වෙන්නේ කොහොමද? නාම රූප ප්‍රත්‍යයෙන් සලආයතන වෙනවා. නාම රූප සිද්ධ වෙන්නේ කොහොමද? විඥාන ප්‍රත්‍යයෙන් නාම රූප වෙනවා. විඥාණයෙන් ඇති වෙන්නේ කොහොමද? සංකාර ප්‍රත්‍යයෙන් විඥාන වෙනවා. සංකාර ඇති වෙන්නේ කොහොමද? අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංකාර වෙනවා. දැන් ඔන්න අපි පටිච්චසමුප්පාදය දැක්කා. දැක්ක කියන්නේ වෙන දිනක කටපාඩම් වුණා නෙමෙයි. කටපාඩම් වෙච්ච කෙනෙක්ට අල්ල ගන්න පුළුවන් ක්‍රමයක් මම ඔබට දේශනා කරන්නම් පින්නදින. කටපාඩම් කරපු කෙනෙක් හිතන්නේ අවිද්‍යාවට පස්සේ සංකාරය වුණා, සංකාරයට පස්සේ විඥානය වුණා, විඥානයට පස්සේ නාම රූප වුණා, නාම රූපයට පස්සේ සලආයතන වුණා, සලආයතනට පස්සේ ස්පර්ශය වුණා, ස්පර්ශයට පස්සේ වේදනාව වුණා, වේදනාවට පස්සේ තණ්හා වුණා, තණ්හාවට පස්සේ උපාදානය වුණා, උපාදානයට පස්සේ භව වුණා කියලා තමයි කටපාඩම් කරපු එක්කෙනාට තේරෙන්නේ. හැබැයි පින්නදින ඔබ කටපාඩම් කළා නැත්නම් ඔබට තේරෙනවා අවිද්‍යාව වූ කල්ලි එතන සංකාරයත් ගොඩනැගිලා අවසానයි, විඥානයත් ගොඩනැගිලා අවසానයි, නාම රූපයත් බැහැගෙන අවසానයි,
සලායතනය නිර්මාණය වෙලා අවසානයේ ස්පර්ශත් නිර්මාණය වෙලා අවසානයේ වේදනාත් හැදිලි ඉවරයි. ඒ වගේම තණ්හාවත් සිද්ධ වෙලා ඉවරයි, උපාදානයත් සිද්ධ වෙලා භවත් වෙලා ඉවරයි වින්නතුනි කියලා ජාතිය ජරා මරණත් සිද්ධ වෙලා ඉවරයි. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් නම් ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසත් ගොඩනැගිලා අවසානයි කියන කාරණේ ඔබට මනාවට පැහැදිලි වෙනවා පින්නතුනි. එහෙනම් අපි දන්නවා අවිද්‍යාව තියෙන තැන ඊතුරු 11 සංගේම නිර්මාණය වෙලා අවසానයි. මෙන්න මේක තමයි එක්තරා ධර්ම දේශනාවක් මම ශ්‍රවණය කරලා තියෙනවා. මේ ලෝකේ හේතුඵල විදිහට සිද්ධ වෙනකොට අවිද්‍යාව, සංකාරය, තණ්හාව, උපාදානය, භව හේතු විදිහට ක්‍රියාත්මක වෙද්දී ඒකෙන් නිර්මාණය වෙන ඵල ටිකක් තමයි සංකාර, විඥාන, නාම රූප, සලආයතන, පස්ස, වේදනා කියන්නේ. එතකොට ඔබට ගැටලුවක් තියෙනවා එකම පටිච්චසමුප්පාදේ අවිද්‍යාව නිර්මාණය වෙන තැන සංකාර විඥාන නාම රූප සලආයතන සිද්ධ වෙනවා නම් හේතුවට පස්සේනේ ඵලය සිද්ධ වෙන්නේ කියන ඒ ගැටලුව ඔබට පැන නගින්නට ඕන පින්නතනේ. එහෙනම් මෙතන කියන්නේ මොකක්ද? කම්මෝ විපාකාවත්තන්ති පිළිබඳව. එහෙනම් මේ වෙලාවේ කර්මයක් වන හේතු වන අවිද්‍යාවත් සංකාරයත් එක්ක තණ්හාවත් උපාදානත් භව සිද්ධ වෙනකොට මතුවට විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා ගොඩනැගෙන බවයි පින්නතනේ එතන විස්තර කරන්නේ. එහෙනම් ඔබට කල්පනා වෙන්නට පුළුවන් එහෙනම් පටිච්චසමුප්පාද චක්‍රය අපි එතකොට අවිද්‍යාව පත්‍ය සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව විදියට මේ විදියට විස්තර කරගන්නවානේ කියන්නේ. එතන තියෙන විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන්නේ මොකක්ද? එහෙනම් පින්නතුන් ඔන්නතන හොඳ අවබෝධයක් අපිට ගන්නට පුළුවන්. මෙතන විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන්නේ විපාකයෙන් අපිට දැනෙන දේවල්. මේ පිළිබඳව ඔබට හොඳට හිතනකොට පින්නතුනේ පේනවා මේ අවිද්‍යාව නිසා සංකාර ගොඩනැගිලා ඒ ඔස්සේ තණ්හා උපාදාන භව සිද්ධ වෙලා හේතු විදිහට මෙන්න මේ වැරදි අදහස අවිද්‍යාවේ තීරණයත් එක්ක ගොඩනැගෙන වැරදි වැටහීම සිද්ධ වෙන්නට ගන්නවා. මෙන්න මේ වැඩ පිළිවෙලට තමයි අනිච්ච දේ නිච්ච කරගන්නවා, සුඛ කරගන්නවා, අත්ත කරගන්නවා, සුභ කරගන්නවා කියන්නේ. එහෙනම් පින්නතුනේ ඔබට බොහොම පැහැදිලි කර්ම භව, උප්පත්ති භව හැදෙන්නට නම් ඒ හේතුව නිර්මාණය වෙන භව කියන හේතුව නිර්මාණය වෙන උපාදාන නිර්මාණය වෙලක් තියෙනවා. ඒ වගේම තණ්හාව නිර්මාණය වෙලක් තියෙනවා. ඒ වගේම සංකාර අවිද්‍යාව කියන හේතු ටික නිර්මාණය වෙලා දැන් අවසන්. එහෙනම් මෙන්න මේ බුද්ධ සූර්යයේ ආලෝකයෙන් ආලෝක වෙන්න නම් පින්නතුනේ අපි අවිද්‍යාව කියන්නේ මොකක්ද? අවිද්‍යාවට හේතුව මොකක්ද? අවිද්‍යාව නිරෝධ කරන්නේ කොහොමද? අවිද්‍යාව නිරෝධ කරන මාර්ගය මොකක්ද කියන ආකාරය හොඳින් වටහා ගන්නට ඕන පින්නතුනේ. එහෙනම් අපිට තේරෙනවා අවිද්‍යාව ගොඩනගන්නේ කොහොමද? අපිට පංචස්කන්ධය පිළිබඳව වැරදි තීරණයක් එනවා පින්නතුනි. පංචස්කන්ධය අපිට ඕන විදිහට පවත්වා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට කැමැතිසේ තියනවා. එහෙමත් නැත්නම් අපිට වසඟේ තියා ගන්නට පුළුවන් කියන වැරදි තීරණය එනවා පින්නතුනි. අපිට ඕන හැටියට ලබන්න පුළුවන් කියන වැරදි තීරණය එනවා. මෙන්න මේ තීරණයත් එක්ක තමයි මෙන්න මේ තීරණය තමයි අවිද්‍යාව වෙන්නේ. ඒ අවිද්‍යාවත් එක්ක සංකාරයත්, තණ්හාවත්, උපාදානයත් භවත් නිර්මාණය වෙලා. එහෙනම් පින්නතුනි මෙන්න මේ බුද්ධ වෙන්නට නම් පින්නතුනේ අපිට මේ වැරදි තීරණය වෙනුවට නිවැරදි තීරණය අපේ ප්‍රඥාවෙන් ගොඩනගෙන්නට ඕන පින්නතුනේ. එහෙනම් මේ පංචස්කන්ධය අපිට ඕන විදිහට පවත්වන්න බෑ. අපිට කැමැතිසේ තියාගන්නට බෑ. අපිට වසඟේ තියාගන්නට බෑ කියන උතුම් වූ ඒ තීරණය ඔබට ඔබේ මනසට එන්නට ඕන පින්නතුනේ. එහෙනම් අපිට ඔන්න ආදීනවේ දැක්ක මේ ලෝකයේ පිළිබඳව ඒ ආදීනවේ අනිච්ච බව, දුක්ඛ බව, අනාත්ම බව, අසුභ බව දැක්කනම් පින්නතුනේ මෙන්න මේ ආකාරයෙන් අපිට මේ අනිච්ච දුක්ඛ අනාත්ම අසුභ සිහි කරලා අපිට භවයක් නිර්මාණය කරගන්න නැති වෙන තැනට වැඩපිළිවෙල හදා ගන්නට පුළුවන්. ඒකට කර්ම භව, උප්පත්ති භව නිර්මාණය වෙන්නේ නැහැ පින්නතුනි. ඔන්න භවය උද්ද වුණා සුද්ධ වෙනවටත් වඩා. එහෙනම් දැන් භවය උද්ද වෙන බුද්ධ වෙන සූර්ය ආලෝකය. එහෙනම් ඒ සඳහා තියෙන ප්‍රඥාවක් තියෙනවා නම් මෙන්න මේ අනිච්ච සංඥාව ගොඩනගා ගැනීමට අදාළ ප්‍රඥාව මෙන්න මේ බුද්ධ සූර්ය ආලෝකයෙන් පින්නතුනි මේ කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන තුන් ලෝකෙම 31 තලයේම ආලෝක වෙන්නට පටන් ගන්නවා. එහෙනම් මේ ලෝකෙන් ඔබ තවදුරටත් සැරිසරන්නේ නැතුව ආලෝක වෙන්නට පටන් ගන්නවා. එහෙනම් පින්නතුනි ඔබට වටහා ගන්නට පුළුවන් ආකාරය ඔන්න බුද්ධ සූර්ය ආලෝකයෙන් ආලෝකයි. ඊළඟට කියනවා ධම්ම සූර්ය ආලෝකයෙන් ආලෝකයි. ඊළඟටත් සූර්යයා කියන්නේ පින්නතුනි ප්‍රඥාවටමයි. එහෙනම් මේ ලෝකේ ධර්ම කියන්නේ මොකක්ද? දරණ ස්වභාවය. මේ ලෝකේ දරණ ස්වභාවයක් විදිහට ගත්තොත් මේ ලෝකේ තියෙන දරණ ස්වභාවය තමයි මේ ලෝකේ අනිච්චයි, දුක්ඛයි, අනාත්තයි, අසුභයි කියන එක. එහෙනම් මේ ලෝකයේ තියෙන ස්වභාවයක් නෙමෙයි විස්තර කරන්නේ. ලෝකයේ පිළිබඳ අපේ හිතේ ගොඩනැගෙන දරණ ස්වභාවය තමයි අනිච්ච බව, දුක්ඛ බව, අනාත්ම බව, අසුභ බව. එහෙනම් ධර්මතාවයක් තියෙනවා නම් ඒ ධර්ම ස්වභාවය මෙන්න මේ ධර්ම සූර්ය ආලෝකයෙන්, ධම්ම සූර්ය ආලෝකයෙන් එහෙනම් ලෝකයේ පිළිබඳ සැරිසැරීමක් සිද්ධ වෙන්නේ අනිච්ච වූ, දුක්ඛ වූ, අනාත්ම වූ, අසුභ වූ ලෝකේ කුමටනම් සැරිසරන්නද අපි? අපිට සැරිසරන්නට හිතෙන්නේ නිච්ච වූ, සුඛ වූ, අත්ත වූ, සුභ වූ ලෝකයක මිසක් අනිච්ච වූ,
දුක්ඛ වූ අනාත්ම වූ අසුභ වූ ලෝකයක මොකටනම් සැරිසරන්නද මොනවනම් ලබා ගන්නද? ඉතින් මෙන්න මේ ආකාරයට ධම්ම සූර්ය ආලෝකයෙන් ආලෝකයේ දකින සුතවත් ආර්ය ශ්‍රාවකයාට සංඝ සූර්ය ආලෝකයෙන් ආලෝකයක් දකිනවා පින්නතුනි. එහෙනම් කෙනෙක් සංඝ වෙනවා කියන්නේ සංඝ ගුණයටපත් වෙනවා පින්නතුනි. කොහොමද සංඝ ගුණයටපත් වෙන්නේ? ඒක නා සුපටිපන්න වෙනවා පින්නතුනි. සුපටිපන්නවා. සු හොඳ දෙයට පටිපන්නවා. හොඳ දේ මේ ලෝකේ නිවන් සුවය. එහෙනම් අනිච්ච වූ අනත්ත වූ අසුභ වූ දුක්ඛ වූ දේ දකිනකොට ඒක නා දකින සුවේ නිවන් සුවයයි පින්නතුනි. එහෙනම් නිවන් සුවයට පටිපන්න නිවන් සුවයට බැහැගෙන වැඩ කරන නූපන් කුසල් උපද්දවා ගන්න උපන් කුසල් වැඩි දියුණු කරන නූපන් අකුසල් නූපදවන්න උපන් අකුසල් ප්‍රහාණය කරන මෙන්න මේ ස්වභාවයට හිත යොමු වෙනවා පින්නතුනි. මෙන්න මෙතන සංඝ ගුණයක් නිර්මාණය වෙන්න ගන්නවා. උජුපටිපන්නයි වෙනවා. දැන් එයාගේ ඍජු වෙන්නේ මොකටද? නිවනට. අනිච්ච බව දුක්ඛ බව අනාත්ම බව අසුභ බව මෙනෙහි කරන් ඍජු වෙනවා මිසක් නිච්ච බව සුඛ බව අත්ත බව සුභ බව මෙනෙහි කරන්න එයාගේ ඍජු වෙන්නේ නැහැ කිසිම අදහසක්. එයාගේ සිතුවිලිත් ඍජුයි පින්නතුනි. උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝන සංඝ ගුණේ මතුවෙන්නට පටන් ගන්නවා. න්‍යාය පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ න්‍යාය මේ ලෝකේ තියෙන න්‍යාය මොකක්ද? චතුරාර්ය සත්‍ය න්‍යාය. ආර්ය දුක කියන්නේ මොකක්ද? ආර්ය දුකට හේතුව මොකක්ද? ආර්ය දුක නිරෝධ කරන්නේ කොහොමද? ආර්ය දුක නිරෝධ කරන මාර්ගය මෙන්න මේ න්‍යායට පටිපන්න වෙනවා. එන්න ඒක උඩ තමයි පින්නතුනි භවය කියන්නේ මොකක්ද? භවයට හේතුව මොකක්ද? භවය නිරෝධ කරන්නේ කොහොමද? භවය නිරෝධ කරන මාර්ගය මොකක්ද? අවිද්‍යාව කියන්නේ මොකක්ද? අවිද්‍යාවට හේතුව මොකක්ද? අවිද්‍යාව නිරෝධ කරන්නේ කොහොමද? අවිද්‍යාව නිරෝධ කරන මාර්ගය මොකක්ද? මෙන්න චතුරාර්ය සත්‍යයට බහා බලන න්‍යාය පටිපන්නෝ. එහෙනම් ඊළඟට සාමීචි පටිපන්නේ විදිහට සංඝ ගුණය වැඩෙනවා පින්නතුනි. එහෙනම් සාමීචයක් යෙදුනත් කතා බහ කරත් අදහස් සුමාරු කරත් ශ්‍රවණය කරත් මෙනෙහි කරත් ඒ කෙනාගේ සාමීචි පටිපන්නේ මේ ලෝකේ නිවැරදි ස්වභාවයෙන් යුක්තව හිතන තීරණය අනිච්ච බව දුක්ඛ බව අනාත්ම බව අසුභ බව මෙන්න මේ සංඝ ගුණ එකින් එක නිර්මාණය වෙනකොට යද්දන් චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුද්ගලා මේ කෙනා අට්ඨ පුරිස පුද්ගලා උතුම් වූ පුද්ගල ගුණයෙන් යුක්තව සෝවාන් මාර්ග අනුගාමික සෝවාන් මාර්ග ඵලය සකදාගාමි මාර්ග අනුගාමික සකදාගාමි ඵලය අනාගාමි මාර්ග අනුගාමික අනාගාමි ඵලය අරිහත් මාර්ග අනුගාමික අරිහත් ඵලය කියනවා අට්ඨ පුරිස පුද්ගලා බවට පත් වෙනවා. මෙන්න මේ අට්ඨ පුරිස පුද්ගලා ඒසවගතෝ ශාවක සංඝෝ ආහුනේයෝ දැන් න්‍යාය අහු වෙලා තින්නේ ඔහුට තමන්ගේ ජීවිතේට මේ න්‍යායය යොදන්නට පුළුවන්කම තියෙනවා. පාහුනේයෝ එකත් එක්ක පෑහිලා ඉන්නේ. එයාට න්‍යාය යොදන්නට තියෙන එක තමයි යාගේ දැන් පරම සුවේ නිබ්බාන පරම සුඛිතතරයෙන් සුඛිත වෙනවා පින්නතුනි. එහෙනම් මෙන්න මේ පරම සුවේ විඳිනකොට මෙන්න මේ පාවුණේයලා පෑහිලා ඉන්නේ දැන් ගලවන්නට බෑ. රත්තරන් රසදී එකිනෙකට පෑහෙනවා ගලවන්න බෑ කියලා කියනවා. මෙන්න මේ ආකාරයට මේ න්‍යාය දැකපු කෙනාට දැන් න්‍යාය යෙදෙන්නට පටන් ගන්නවා පාහුණේය වෙනවා. දක්ඛිනේය වෙනවා මොහොතක් පාසා දකින්නට පටන් ගන්නවා මේ නිවැරදි ක්‍රමවේදයෙන් යුක්තව. දැන් ඔහුගේ සිතුවිලි විද්‍යාවේ තීරණයක් මිසක් අනිච්ච බව දුක්ඛ බව අනාත්ම බව අසුභ බව කියන විද්‍යාවේ තීරණය යුක්තව මේ ලෝකේ දකිනවා මිසක් මෙන්න මේ ආකාරයට දක්ඛිනේය වෙනවා. අංජලිකරණීයයි දැන් දස අකුසලේ නම් අංගුලි කරන් ඉන්නේ නැහැ. ප්‍රාණඝාත චේතනා අදට්ඨාජා චේතනා කාමිත්‍යාචාර චේතනා මුසාවාදා චේතනා පරුසා වාචා චේතනා පිසුනා වාචා චේතනා ප්‍රලාප චේතනා අවිජ්ජා චේතනා දෝමනස් චේතනා මිත්‍යා දිට්ඨි චේතනා කියන මේ අංගුලි කරන් ඉන්නේ නැහැ. අංජලි කරනවා. ඒ චේතනාව කියන්නේ මොකක්ද? ඒ චේතනාවට හේතුව මොකක්ද? ඒ චේතනාව නිරෝධ කරගන්නේ කොහොමද? ඒ චේතනාව නිරෝධ කරන මාර්ගය මොකක්ද කියන කාරණේ වැටහෙන්නට ගන්නවා පින්නතුනි. මේ ආකාරයට උහුට තමන්ගේ සංඝ ගුණේ වැඩෙන්නට ගනිද්දී අනුත්තර වූ පුණ්‍ය කේතක් වෙනවා පින්නතුනි. අනුත්තර පුණ්‍ය ශේෂ්ත්‍රයක් වෙනවා කෙතක් වෙනවා කුඹුරක් වෙනවා. මේ කුඹුරේ තියෙන අස්වැන්න පීදෙන්න පින්නතුනි මේ ගොවියාට පුදුමාතරම් ප්‍රලාභයක් ලාභයක් වෙනවා පින්නතුනි. මෙන්න මේ අනුත්තර පුණ්‍යක්කෙත්තන් කියන මේ අනුත්තර පින් කෙතක් බවට පත් වෙනවා මෙන්න මේ සංඝ ගුණයෙන් යුක්ත ඔන්න සංඝ සූර්ය ආලෝකයෙන් ආලෝක වෙන හැටි. එනම් බුද්ධ සූර්ය ආලෝකයෙන් ආලෝක වුණා, ධම්ම සූර්ය ආලෝකයෙන් ආලෝක වුණා, සංඝ සූර්ය ආලෝකයෙන් ආලෝක වුණා, සප්ත සූර්ය ආලෝකයෙන් ආලෝක වෙන්නටයි ගන්නෙ. දැන් මේ බුද්ධ ගුණය හදාගත්ත, ධම්ම ගුණය හදාගත්ත, සංඝ ගුණය හදාගත්ත සුතවත් ආර්ය ශ්‍රාවකයාට දැන් විද්‍යාව විමුක්ති කරා එළඹෙන්නට ඕන නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙන්නට අරිහත් ඵලයේ සාක්ෂාත් කරගන්නට. දැන් එහෙනම් විද්‍යාව විමුක්තිය වඩන්න මොකක්ද කරන්න ඕනේ කිව්වම තථාගතයන් වහන්සේ කියනවා
විද්‍යා විමුක්ති කියන දෙකක් වඩන්න නම් හතක් වැඩෙන්නට ඕන. මොකක්ද මේ හත? සති සම්බොජ්ජංගේ යුක්තව ධම්මවිචේ සම්බොජ්ජංගේ වෙන්න ඕන. විරිය සම්බොජ්ජංගේ වෙන්න ඕන. පීති සම්බොජ්ජංගේ වෙන්න ඕන. සති සම්බොජ්ජංගේ යුක්තව පස්සද්ධි සම්බොජ්ජංගේ වෙන්න ඕන. සමාධි සම්බොජ්ජංගේ වෙන්න ඕන. උපේක්ඛා සම්බොජ්ජංගේ වෙන සප්ත බොජ්ජංග වැඩෙන්නට ඕන පින්නතුනි. එහෙනම් මේ දෙකක් වෙන්නකොට හතක් වෙන්න මේ සුතවත් ආර්ය ශ්‍රාවකයා සප්ත සූර්ය ආලෝකයෙන් ප්‍රභවයක් වෙනවා. මෙන්න මේ ප්‍රඥාවේ සප්ත සූර්ය නැගෙන්නට ගන්නවා පින්නතුනේ. ඔහුට තමන්ගේ එදිනදා කරන කටයුතු වලදී මේ කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර කියන සියලු සංකාරයන් කෙරෙහි සප්ත බොජ්ජංග වැඩෙන්නට ගන්නවා පින්නතුනේ. එහෙනම් ඔබ දන්නවා මේ සප්ත බොජ්ජංග වැඩෙන්න සතර සතිපට්ඨානෙ වැඩෙන්න ඕන, සතර සතිපට්ඨානෙ වැඩෙන්න ත්‍රිවිධ සුචරිතය වැඩෙන්න ඕන, ත්‍රිවිධ සුචරිතය වැඩෙන්න ඉන්ද්‍රිය භාවනාව වැඩෙන්නට ඕන පින්නතුනේ. මේ ආකාරයට ඒ කෙනා සප්ත සූර්ය ආලෝකයෙන් ආලෝකමත් වෙනවා. එනම් මේ කමටහන් තුරාවටම පින්නතුනි අනිච්ච බව, දුක්ඛ බව, අනාත්ම බව, අසුභ බව කියන නිවැරදි දැක්මෙන් යුක්තව කටයුතු කරන ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයාට ඒ අනිච්ච දේ නිච්ච කරගන්න, අනිච්ච දේ දුක්ඛ දේ සුඛ කරගන්න, අනාත්ම දේ අත්ත කරගන්න, අසුභ දේ සුභ කරගන්න තවත් අවිද්‍යාවේ තීරණයක් යෙදෙන්නේ නැහැ. ඔහු දකින අවිද්‍යාව කියන්නේ මොකක්ද? අවිද්‍යාවට හේතුව මොකක්ද? අවිද්‍යාව නිරෝධ කරන්නේ කොහොමද? අවිද්‍යාව නිරෝධ කරන මාර්ගය මොකක්ද කියලා. එහෙනම් මේ කර්මස්ථානයේ තුලින් ඔබ හොඳින් ඔබගේ ජීවිතයට අනුකූලව කල්පනා කරලා බලන්න පින්නතුනි පටිසමුප්පන්නව ඔබ කල්පනා කරලා බලන්න අවිද්‍යාව කියන කාරණේ ගොඩනගා ගන්න නැති වෙන්න විද්‍යාවෙන් යුක්තව දකින්නට ඔබට මෙන්න මේ කමඨහන් පෙළ තුලින් තමන්ගේ ජීවිතයට අනුව තමන්ගේ උදාහරණ ගලපා බලන්න පින්නතුනි චතුරාර්ය සත්‍යයට යොදලා මේ චතුරාර්ය සත්‍යයට යෙදීමේ ඔබට දසකුසල චේතනායන වැඩපිළිවෙල ඔස්සේ ඔබට බලන්න පුළුවන් මේ දසකුසල චේතනාව කියන්නේ මොකක්ද? මේ දසකුසල චේතනාව කොහොමද සමුදේ වුනේ? කොහොමද මේ දසකුසල චේතනාව නිරෝධ කරගන්නේ? කොහොමද මේ දසකුසල චේතනාව නිරෝධ කරන මාර්ගය කියන කාරණේ ඔබට වටහා ගැනීමෙන් ඔබට පුළුවන්කම ලැබෙනවා පින්නදී චතුරාර්ය සත්‍යයට අනුව බහා බලමින් ඔබේ ජීවිතේ චතුරාර්ය සත්‍යයට අනුව චක්කු උදපාදී කරගෙන ඥානං උදපාදී කරගෙන පඤ්ඤා උදපාදී වෙලා විඥා උදපාදී විදියට ආලෝකෝ උදපාදී කරගන්නට ඔබට පුළුවන්කම ලැබෙනවා පින්නතනේ. එහෙනම් එවන් වූ විශිෂ්ට වූ කර්මස්ථානයක් තමයි මේ බුද්ධ සූර්ය ආලෝකයෙන් ආලෝකයි කියන්නේ. එහෙනම් ඔබත් මේ කර්මස්ථානයේ සජ්ජායනා කරන විට පිළිමිත ඔබගේ ජීවිතයට අනුව මේ දස අකුසල චේතනා යෙදෙන ආකාරය පිළිබඳව ඒව හේතු වෙන ආකාරය පිළිබඳව කල්පනා කරලා බලන්න පින්නතනේ. ඔබට කොහොමද ප්‍රාණඝාත චේතනාවක් එන්නේ? ඔබට කොහොමද අදත්තාදාන චේතනාවක් එන්නේ? ඔබට කොහොමද කාමේ මිත්‍යාචාර චේතනාවක් එන්නේ? සුමිත්‍රණ චේතනාවක් වෙන්නේ? කොහොමද ඔබට මුසාවාද චේතනාවක් වෙන්නේ? ඔබට කොහොමද පරුසාවාච විසුනාවාච ප්‍රලාප චේතනාවක් වෙන්නේ? කොහොමද ඔබට අවිජ්ජා චේතනාවක් ඒ වගේම දෝමනස්ස චේතනාවක් මිත්‍යාදිච්ච චේතනාවක් ගොඩනගන්නේ කොහොමද කියන කාරණේ ඔබ මනාව වටහා ගත්තොත් පින්නතුනේ ඔබට පුළුවන්කම ලැබෙනවා ඒ චේතනාව චතුරාර්ය සත්‍යයට අනුව වහා බලමින් මේ ලෝකයේ තුල තවදුරටත් නොයැලෙමින් නොගැටෙමින් මිදෙමින් කටයුතු කරන්නට නොයැලුනේ මිදෙයි මිදුනේ මිදුනේමි දැනගනී කියන කාරණේ මේ සුතවත් ආර්ය ශ්‍රාවකයාට ක්‍රමෙන් භාවිත කරමින් බහුල කරමින් අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති කියන ආකාරයෙන් බුදු වදනට අනුව ඒ අනුව ශුන්‍යාගාර තියෙනවා රුක්ක මූල තියෙනවා අරණ්‍යගත වෙන්නට පුළුවන්කම ලැබෙනවා මෙන්න මේ අරණ්‍යගතෝවා රුක්ක මූලගතෝවා ශුන්‍යාගාරගතෝවා වෙලා නිසීදති පල්ලංකම් ආභුජිත්වා විදියට ඔබ සෑම සිල් දිනටම පුළුවන්කම ලැබෙනවා පින්නතුනි මේ ප්‍රඥාවෙන් යුක්තව කටයුතු කරන්නට එනම් ප්‍රඥාවන්තං සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස කියන උතුම් බුදු වදනට අනුව ඔබත් ඔබේ ජීවිතේ ප්‍රඥාවට අනුකූලව කල්පනා කරලා බලලා පින්නතුනි මේ කමඨහන තමන්ගේ ජීවිතයට අනුකූලව වටහා ගනිමින් ක්‍රමෙන් පංච නීවරණ දුරු කර ගන්නට ඔබට මේ කාමච්ඡන්දේ ව්‍යාපාදේ තීන මිද්දේ උද්ධච්ච කුච්චේ විචිකිච්ඡාව දුරු කරමින් ඔබට විවේක නිශ්චිත විරාග නිශ්චිත වස්සග්ග පරිණාමයේ යුක්තව සිතන්නට හැකි වෙන්නට හේතු වාසනා වේවා කියන අදිෂ්ඨානයේ යුක්තව මා මේ කර්මස්ථානයේ සජ්ජායනා කරන විට ඔබ දේ කර්මස්ථානයේ හැකි ආකාරයෙන් සජ්ජායනා කරන්න. පුත්ත සූර්ය ආලෝකයෙන් ආලෝකයි ධම්ම සූර්ය ආලෝකයෙන් ආලෝකයි සංඝ සූර්ය ආලෝකයෙන් ආලෝකයි සප්ත සූර්ය ආලෝකයෙන් ආලෝකයි
බුද්ධ සූරිය ආලෝකයෙන් ආලෝකයි. ධම්ම සූරිය ආලෝකයෙන් ආලෝකයි. සංගසූරිය ආලෝකයෙන් ආලෝකයි. සප්තසූරිය ආලෝකයෙන් ආලෝකයි. බුද්ධ සූරිය ආලෝකයෙන් ආලෝකයි. ධම්ම සූරිය ආලෝකයෙන් ආලෝකයි. සංගසූරිය ආලෝකයෙන් ආලෝකයි. සප්තසූරිය ආලෝකයෙන් ආලෝකයි. බුද්ධ සූරිය ආලෝකයෙන් ආලෝකයි. ධම්ම සූරිය ආලෝකයෙන් ආලෝකයි. සංගසූරිය ආලෝකයෙන් ආලෝකයි. සප්තසූරිය ආලෝකයෙන් ආලෝකයි. බුද්ධ සූරිය ආලෝකයෙන් ආලෝකයි. ධම්ම සූරිය ආලෝකයෙන් ආලෝකයි. සංගසූරිය ආලෝකයෙන් ආලෝකයි. සප්තසූරිය ආලෝකයෙන් ආලෝකයි. බුද්ධ සූරිය ආලෝකයෙන් ආලෝකයි. ධම්ම සූරිය ආලෝකයෙන් ආලෝකයි. සංගසූරිය ආලෝකයෙන් ආලෝකයි. සප්තසූරිය ආලෝකයෙන් ආලෝකයි.
භවය උත්ත කරන වැඩ පිළිවෙල තුළ අපි සෑම සියලු දෙනෙක්ම මේ ලෝකයේ පිළිබඳව නිවැරදි දැක්මකින් යුක්තව බලන්නට අපිට දිට්ඨියක් ජනිත වෙනවා. ඒ සම්මා දිට්ඨියයි. මේ සම්මා දිට්ඨියෙන් යුක්තව මේ ලෝකයේ දිහා දකින ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයා ඒ සම්මා දිට්ඨියට පත් නොවුණු අයත් ඒ සම්මා දිට්ඨියට පත් වුණත් කියන සමස්ත ලෝක ප්‍රජාව පිළිබඳව ඒ ඔවුන් විඳින විපාක දුක් කන්දරාවත් ආර්ය දුක් කන්දරාවත් දකින්නට ගන්නවා. මෙන්න මෙහිදී ආර්යෙක් විදිහට මෛත්‍රියක් හිතේ ජනිත වෙන්නට පටන් ගන්නවා. මේ මටත් අනිච්ච වූ දුක්ඛ වූ අනාත්ම වූ ලෝකයක මේ අන්සත්වය හැම දෙනාටවත් එය අනිච්චයි දුක්ඛයි අනාත්තයි. එහෙනම් මේව තුල මම මෙන්න මේ සියලු ලෝක සියලු සත්වයෝ විපාක දුක් විඳිනවා අතරම ආර්ය දුකකුත් විඳිනවා. හැබැයි තථාගතයන්න්ගේ දේශනාව අනුව විපාක දුක අපිට ඉන් මිදෙන්නට නොහැකි වුණත් අපිට ආර්ය දුකෙන් මිදෙන්නට පුළුවන් හැකියාව ලැබෙන නිසා ඒ සුඛිතතර සුඛය ප්‍රඥාවෙන් දකින සුඛය මට මෙන්න සියලු ලෝක සියලු සත්වයන්ටද හිමි වේවා කියන උතුම් ප්‍රාර්ථනාව උඩ සෝවාන් ඵලයෙන් නිදුක් වෙත්වා කියන උතුම් ප්‍රාර්ථනාව වෙනවා. ඒ වගේම හිතේ රෝගයක් තිබ්බනම් කාමරාග පිළිබඳව, පටිඝ පිළිබඳව එය තුනී වෙමින් හිතේ රෝගේ නිවා ගනිමින් සකදාගාමී ඵලයෙන් නිරෝගී වෙත්වා කියන උතුම් ප්‍රාර්ථනාව වේදෙනවා. ඒ වගේම පූර්ණ සුවයක් යම් කිසි කෙනෙක්ට ලබන්නට පුළුවන් නම් ඒ මූලික තැන අනාගාමී ඵලයයි. එහෙනම් අනාගාමී ඵලයෙන් සුවපත් වේවා කියන උතුම් ප්‍රාර්ථනාව යෙදෙනවා. සියලු දුකෙන් මිදෙන්නට නම් ඒ කෙනා අරිහත් විය යුතුමයි. සෝපාදිශේෂ නිර්වාණ ධාතුවට එළඹෙන්නට ඕන. එහෙනම් අරිහත් ඵලයෙන් දුකින් මිදෙත්වා කියන උතුම් ප්‍රාර්ථනාව වෙනවා. අවසානයේ නිවන් දකිත්වා කියන උතුම් ප්‍රාර්ථනාව ආර්ය මෛත්‍රියෙන් යුක්තව මෙත්තානුස්සතිය වඩන ඔබට සිහි ගැන්වෙනවා. මා කීවාට පසු ඔබද මේ කර්මස්ථානයේ සජ්ජායනා කරන්න. පෙරතික වසන සත්වයෝද පෙර අනුදිග වසන සත්වයෝද දකුණු දිග වසන සත්වයෝද දකුණු අනුදිග වසන සත්වයෝද පසුදිග වසන සත්වයෝද පසු අනුදිග වසන සත්වයෝද උතුරු දිග වසන සත්වයෝද උතුරු අනුදිග වසන සත්වයෝද
උඩ දිග වසන සත්වයෝද යට දිග වසන සත්වයෝද මේ මමද සියලු ලෝක සියලු සත්වයෝද සංසාර දුකින් මිදෙත්වා සංසාර රෝගයින් මිදෙත්වා සංසාර බයෙන් මිදෙත්වා සංසාර කතරින් මිදෙත්වා සංසාර දාහයෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝද සෝවාන් ඵලයෙන් නිදුක් වෙත්වා සකදාගාමි ඵලයෙන් නිරෝගී වෙත්වා අනාගාමි ඵලයෙන් සුවපත් වෙත්වා අරිහත් ඵලයෙන් දුකින් මිදෙත්වා නිවන් දකිත්වා නිවන් දකිත්වා නිවන් දකිත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා
කයින් වචනයෙන් සිතින් කාය සංකාර වචී සංකාර මනෝ සංකාර ලෙස මේ සංකාරයන් අනිච්ච දුක්ඛ අනාත්ම විදියට දකින්න සුතවත් ආර්ය ශ්‍රාවකයා මේ කයින් වචනයෙන් සිතින් ප්‍රමාද වීමක් සිද්ධ කරගන්නේ නැති යම්සේද ඒ ප්‍රමාද වීමෙන් අකුසල් දහම් රැස් කිරීමෙන් බුදුරජාණන් වහන්සේ බුද්ධ ගුණය ඉක්මවා නොයන ආකාරයට අච්චයංකම මේ බන්තේ භූරි පඤ්ඤය තථාගත මේ තතට ආගත වෙනවා චතුරාර්ය සත්‍ය නම් වූ තතට ආගත වෙනවා ඒ වගේම කයින් වචනයෙන් සිතින් ප්‍රමාද නොවී අච්චයංකම මේ ධම්ම අකුසල් රැස් නොකරමින් මේ ධර්ණ ස්වභාවය ඉක්මවා නොයමින් එනම් අනිච්ච බව දුක්ඛ බව අනාත්ම බව ඉක්මවා නොයමින් නිච්ච සුඛාත්ත නොකර ගනිමින් අනිච්චසේ දුක්ඛසේ අනාත්තසේ දකින්නට සන්දිට්ඨික බව අකාලික බව දකින්නට මේ සුතවත් ආර්ය ශ්‍රාවකයාට හැකි වෙනවා කායේන වාචා චිත්තේන කයෙන් වචනයෙන් සිතින් ප්‍රමාදයට පත් නොවී මේ අකුසල් දහම් රැස් නොකර රාග දේශ මොහයන්ගෙන් දුරු වෙන්නට මේ සංඝ ගුණය ඉක්මවා නොයන්නට අච්චයංකම මේ සංඝ සන්දිට්ඨික බව සුපටිපන්න ගුණය මතු කරමින් ඒ අනුත්තර වෙන්නට මේ සුතවත් ආර්ය ශ්‍රාවකයාට පුළුවන්කම ලැබෙනවා මා කීවාට පසු මේ කර්මස්ථානයේ ඔබද සජ්ජායනා කරන්න කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයංකම මේ භන්තේ භූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයංකම මේ ධම්ම සන්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයංකම මේ සංඝ සුපටිපන්න අනුත්තර කායේන වාචා චිත්තේන පමාදේන අච්චයංකම මේ භන්තේ භූරි පඤ්ඤ තථාගත
කායේන වාචා චිත්තේන අමාදීන මයා කතං අච්චයං කමමේ ධම්ම සන්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර කාම ලෝක අනාතයි රූප ලෝක අනාතයි අරූප ලෝක අනාතයි සියලු ලෝක අනාතයි
කාම ලෝක කියන්නේ යටින් අවීචයේ ඉතන් සදෙව් ලෝකයේ ඉහළම මට්ටම වන පරනිම්මිත වසවර්තය දක්වා මේ තියෙන කාම සුඛය ගෙනල්ලා දෙන සියලු ලෝක එනම් සතරාපාගත මනුස්ස දේවලෝක කියන මේ සියලු කාම ලෝකයන් පිළිබඳව යම් සැරිසැරීමක අදහසක් තිබ්බෝ කෙසේද සැරිසරන්නේ අනිච්ච වෙච්ච මේ කාම ලෝකය නිච්චයි කියලා දුක්ඛ වෙච්ච මේ කාම ලෝකයේ සුඛයි කියලා අනත්ත වෙච්ච මේ කාම ලෝකයේ අත්තයි කියලා අසුභ වෙච්ච මේ කාම ලෝකයේ සුභයි කියලා තමයි සැරිසරන්නේ. එහෙනම් මෙලෙස සැරිසරන්නේ මේ අයට අදහසක් තියෙනවා මේ කාම ලෝකය හරි නාත තැනක් කියලා. හැබැයි මොහොතකදුවත් මේ කාම ලෝකය තමන්ගේ වසඟයට ගත නොහැකි නිසා කැමතිසේ පවත්වා ගන්නට නොහැකි නිසා මේ කාම ලෝකය අනාත තැනක් මිසක් කිසි දිනක නාත තැනක් වෙන්නේ නැහැ. එහෙනම් කාම ලෝකයක් ඇත්නම් ඒ කාම ලෝකය අනාතයි මිස නාත වෙන්නේ නැහැ. ඒ වගේම රූපාවචර ප්‍රථම ධානය තලය, රූපාවචර ද්විතීක ධානය තලය, රූපාවචර තෘතීක ධානය තලය, රූපාවචර චතුර්ථ ධානය තලය කියන මේ බ්‍රහ්ම ලෝක 16ම රූපාවචර ලෝකේවත් රූප ලෝකයයි. එහෙනම් මේ රූප ලෝකයන්හි යම් සැරිසැරීමක් තියෙනවා නම් අනිච්ච වෙච්ච මේ රූප ලෝකයේ නිච්චයි කියලා සැරිසරනවා. දුක්ඛ වෙච්ච මේ රූප ලෝකයේ සුඛයි කියලා සැරිසරනවා. අනත්ත වෙච්ච මේ රූප ලෝකයේ අත්තයි කියලා සැරිසරනවා. අසුභ වෙච්ච මේ රූප ලෝකයේ සුභයි කියලා සැරිසරනවා. සුතවත් ආර්ය ශ්‍රාවකයාට පුළුවන්කම ලැබෙනවා මේ රූප ලෝකයන් පිළිබඳව මේ රූප ලෝකයන් අනිච්චයි දුක්ඛයි අනත්තයි අසුභයි කියන ආකාරයට දකිමින් සැරිසැරීමෙන් මිදෙන්නට. ඒ වගේම ආකාසඤ්ඤායතනෙ කියන අරූප තලයත් විඤ්ඤාණං ඡායතනෙ කියන අරූප තලයත් ආකින්ඤං ඡායතනෙ කියන අරූප තලයත් නේව සංඥා නා සංඥායතනෙ කියන අරූප තලයත් කියන අරූපාවචර බ්‍රහ්ම ලෝකයන්හි සැරිසරන යම් සත්වයෙක් සිටිනම් ඔවුන් සැරිසරන්නෙම අනිච්ච වෙච්ච මේ ලෝක නිච්චයි කියලා දුක්ඛ වෙච්ච මේ ලෝක සුඛයි කියලා අත්ත වෙච්ච මේ ලෝක අනත්ත වෙච්ච මේ ලෝක අත්තයි කියලා අසුභ වෙච්ච මේ ලෝක සුභයි කියලා. එහෙනම් මේ අරූපාවචර ලෝකයක් අරූප ලෝකයක් අනිච්චයි දුක්ඛයි අනත්තයි අසුභයි දකින සුතවත් ආර්ය ශ්‍රාවකයා ඒන් සැරිසැරීමෙන් මිදෙනවා. එහෙනම් මෙන්න මේ කාම ලෝකත් රූප ලෝකත් අරූප ලෝකත් කියන මේ සියලු ලෝකයන් පිළිබඳව ඡන්ද රාගය අතහැරෙනවා මේ සුතවත් ආර්ය ශ්‍රාවකයාට. එහෙනම් අතහැරීම නාත වෙන්නේ කුමක් අතහැරීමෙන්ද? ඡන්ද රාගය අතහැරීමයි නාත. ඒ රූප ලෝක අරූප ලෝක මෙන්ම කාම ලෝක පිළිබඳව ඇල්මක් තියනවා නම් ඒ ඇල්ම ඡන්ද රාගයමයි. එහෙනම් නොඇල්ම නාත වෙන්නේ මේ ඡන්ද රාගයෙන් නොඇලෙනකොට. එනම් මේ කාම ලෝක රූප ලෝක අරූප ලෝක පිළිබඳ සියලු ලෝකයන්හි මිදීමක් විග්‍රහ කරනවා නම් ඒ කුමකින් මිදීමද? ඡන්ද රාගයෙන් මිදීමයි. එහෙනම් අතහැරීම නාතයි, නොඇල්ම නාතයි, මිදීම නාතයි, ඡන්ද රාගයෙන් මිදුණු තැන නිවනම නාතයි. මා කීවාට පසු ඔබද මේ කර්මස්ථානයේ සජ්ජායනා කරන්න. කාම ලෝක අනාතයි, රූප ලෝක අනාතයි, අරූප ලෝක අනාතයි, සියලු ලෝක අනාතයි.
අතහැරීම නාතයි අතහැරීම විත්වා නොඇල්ම නාතයි නොඇල්ම විත්වා මිදීම නාතයි මිදීම විත්වා නිවනම නාතයි නිවනම වෙත්වා කාමලෝක අනාතයි රූපලෝක අනාතයි අරූපලෝක අනාතයි සියලු ලෝක අනාතයි අතහැරීම නාතයි අතහැරීම විත්වා නොඇල්ම නාතයි නොඇල්ම විත්වා මිදීම නාතයි මිදීම විත්වා නිවනම නාතයි නිවනම වෙත්වා කාමලෝක අනාතයි රූපලෝක අනාතයි අරූපලෝක අනාතයි සියලු ලෝක අනාතයි අතහැරීම නාතයි අතහැරීම විත්වා නොඇල්ම නාතයි නොඇල්ම විත්වා මිදීම නාතයි මිදීම විත්වා
නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා
තථාගතයන්න් වහන්සේ ලෝකේ විස්තර කරද්දී ධාතුමය විදිහට විස්තර කරන ආකාරයක් තමයි ධාතු 18ක් විදිහට විස්තර කිරීම. ඇස රූපය චක්කු විඤ්ඤාණය, කන ශබ්දය සෝත විඤ්ඤාණය, නාසය ගන්ධය ගාහන විඤ්ඤාණය, දිව රස ජීවහා විඤ්ඤාණය, කය පහස කාය විඤ්ඤාණය, මන ධම්ම මනෝ විඤ්ඤාණය විදිහට මේ ධාතු 18 ආකාරයට විස්තර කරනවා. එනම් මේ ධාතු 18ම අනිච්ච බව, දුක්ඛ බව, අනාත්ම බව, අසුභ බව දකින සුතවත් ආර්ය ශ්‍රාවකයා එය නිච්ච කරගන්නේ නැතිව, සුඛ ලෙස දකින්නේ නැතුව, අත්ත ලෙස දකින්නේ නැතුව, සුභ ලෙස දකින්නේ නැතුව ඒ කෙනා මේ ධාතු 18 කෙරෙහි ගොඩනැගෙන ඡන්ද රාගයෙන් මිදෙනවා. මේ ඡන්ද රාගයම තමයි අවිද්‍යාව කියන්නේ. ඒ අවිද්‍යාවම තමයි රාගය, ද්වේෂය, මෝහය කියලා කියන්නේ. එහෙනම් ඒ සුතවත් ආර්ය ශ්‍රාවකයා මේ ධාතු 18 කෙරෙහි, එනම් මේ උපාදානීය ධර්මයන් කෙරෙහි අනිච්ච බව, දුක්ඛ බව, අනාත්ම බව, අසුභ බව දැකලා රාගයෙන් නිදහස් වෙනවා, ද්වේෂයෙන් නිදහස් වෙනවා, මෝහයෙන් නිදහස් වෙනවා. නිවන් සුව දකිනවා. මා කීවාට පසු ඔබද මේ කර්මස්ථානයේ සත්‍යයනා කරන්න. ඇසින් නිදහස්, රූපයෙන් නිදහස්, චක්කු විඤ්ඤාණයෙන් නිදහස්, රාගයෙන් නිදහස්, ද්වේෂයෙන් නිදහස්, මෝහයෙන් නිදහස්, නිවන් සුව දැනෙනවා. නිවන් සුව දැනෙනවා. නිවන් සුව දැනෙනවා. කනින් නිදහස්, ශබ්දයෙන් නිදහස්, සෝත විඤ්ඤාණයෙන් නිදහස්, රාගයෙන් නිදහස්, ද්වේෂයෙන් නිදහස්, මෝහයෙන් නිදහස්, නිවන් සුව දැනෙනවා. නිවන් සුව දැනෙනවා. නිවන් සුව දැනෙනවා. නාසයෙන් නිදහස්, කන්දයෙන් නිදහස්, කාන විඤ්ඤාණයෙන් නිදහස්, රාගයෙන් නිදහස්, ද්වේෂයෙන් නිදහස්, මෝහයෙන් නිදහස්,
නිවන් සුව දැනෙනවා නිවන් සුව දැනෙනවා නිවන් සුව දැනෙනවා දිවෙන් නිදහස් රසයෙන් නිදහස් චිව්හා විඤ්ඤාණයෙන් නිදහස් රාගයෙන් නිදහස් ද්වේෂයෙන් නිදහස් මෝහයෙන් නිදහස් නිවන් සුව දැනෙනවා නිවන් සුව දැනෙනවා නිවන් සුව දැනෙනවා කයින් නිදහස් පොට්ටබ්බයෙන් නිදහස් කාය විඤ්ඤාණයෙන් නිදහස් රාගයෙන් නිදහස් ද්වේෂයෙන් නිදහස් මෝහයෙන් නිදහස් නිවන් සුව දැනෙනවා නිවන් සුව දැනෙනවා නිවන් සුව දැනෙනවා මනෙන් නිදහස් ධම්මයෙන් නිදහස් මනෝවිඤ්ඤාණයෙන් නිදහස් රාගයෙන් නිදහස් ද්වේෂයෙන් නිදහස් මෝහයෙන් නිදහස් නිවන් සුව දැනෙනවා නිවන් සුව දැනෙනවා නිවන් සුව දැනෙනවා නිවන් සුව දැනෙනවා නිවන් සුව දැනෙනවා
එයම සාන්තයි එයම ප්‍රනීතයි. කුමක්ද මේ සාන්ත ප්‍රනීත නිවනම සාන්තයි නිවනම ප්‍රනීතයි. යදිදන් සබ්බ සංකාර සමතෝ සියලු සංකාරයන්ගේ සමතයක් ඇත්ත. එයම සාන්තයි එයම ප්‍රනීතයි. සබ්බූපදි පටි නිස්සක්ගෝ සියලුපදීන්ගේ පටි නිස්සග්ගවීමක් එනම් සග්ගවීමෙන් නික්මීමට පැඳීමක් ඇත්ත. තන්හක්කයෝ තන්හාවෙන්කය නොවී අක්කයවීමක් ඇත්ත. විරාගෝ රාගවීමෙන් වෙන්වීමක් ඇත්ත. නිරෝධෝ රෝධ කරගැනීමෙන් නික්මීමක් ඇත්ත. නිබ්බානන්ති බානෙන් මිදීමක් ඇත්ත. මාකිවාට පසු මේ කර්මස්ථානය ඔබද සජ්ජායනා කරන්න. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපදී පටිනිස්සග්ගෝ තන්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ
සබ්බූපදී පටිනිස්සග්ගෝ තන්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපදී පටිනිස්සග්ගෝ තන්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපදී පටිනිස්සග්ගෝ තන්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති
රාගගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා ද්වේෂගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා මෝහගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා සියලුගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා රාගගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා ද්වේෂගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා මෝහගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා සියලුගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා රාගගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා ද්වේෂගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා මෝහගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා සියලුගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා සියලුගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා
නැත මට කිසිදු සරණක් මේ භව ගමන අංශු මාත්‍රයක්වත් ඉතිරි නොකර උදුරා දමනවා හැරෙන්නට. නැත මට වෙන කිසිදු සරණක් මේ ධර්මතාවය වන අනිච්ච දුක්ඛ අනාත්ත අසුභ බව වටහා ගන්නවා හැරෙන්නට. නැත මට වෙන කිසිදු සරණක් මේ රාග දේශ මෝහ නම් වූ සංඝ කරමින් ඒ රාග දේශ මෝහයන් ප්‍රහීන කරනවා හැරෙන්නට. නැත මට වෙන කිසිදු සරණක් මේ පංචස්කන්ධය අනිච්ච බව දුක්ඛ බව අනාත්ත බව අසුභ බව නොදැක නිච්ච සුඛාත්ත සුබ ලෙස ගනිමින් චන්දරාගයක් නිර්මාණය කරන වැඩපිළිවෙල යථාර්ථය දැකලා ඒ අනිච්ච බව දුක්ඛ බව අනාත්ත බව අසුභ බව දකිමින් චන්දරාගයේ ප්‍රහීන කිරීමෙන් නිබ්බානන්ති වෙනවා හැරෙන්නට. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං. නත්ති මේ සරණං අඤ්ඤං නිබ්බානං පරමං සුඛං. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං. නත්ති මේ සරණං අඤ්ඤං නිබ්බානං පරමං සුඛං. නත්ති මේ සරණං අඤ්ඤං නිබ්බානං පරමං සුඛං. නත්ති මේ සරණං අඤ්ඤං නිබ්බානං පරමං සුඛං.